මතකය දිගේ සිත කියවෙන හෝරාව. සුනිමල් බාලසූරිය ඉදිරිපත් කරයි සක්මන් මළුව. ආදරණීය මිතුර මිතුරියනි, ඔබ හැම දිනකටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අදත් මම සුපුරුදු සක්මන් මළුවේදී ඔබ වහමු වෙනවා. අද සක්මන් මළුවට සවන අන්තර්ජාල ගුවන්විදුලියේ විශේෂ ආරාධනය හිමි වුණේ ආචාර්ය උදේනි අලවත්තගේට. ඔහු ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන දැනට කැනඩාවේ අපාතරම ජීවත් වෙන බොහොම සහෘද මිනිසෙක්. ඔහුගේ තවත් තිබෙනවා සුවිශේෂී හැකියාවන්. ඒ වගේම කලා රසවින්දනය, විවිධ මාතෘකාවන් ඔස්සේ ඔහුගේ කියවීම මේවා විවිධාකාරයි. ඉතින් අපි කල්පනා කළා අද සවන ගුවන්විදුලියට ඔහුව කැඳවන්නට සක්මන් මළුවේ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට. තවත් එක වගන්තියක් ඔහු ගැන කියලා මම ඔහුව පිළිගත්තොත් ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී තනතුරේ ආරම්භයේ සිට විනිමය පාලකවරයා දක්වා දිගු ගමන් කළ අපූර්ව චරිතයක්. බොහෝ දේ අපිට ඔහුගෙන් අහන්නට තිබෙනවා. විශේෂයෙන් මහ බැංකුව කිව්වහම ඔබට කිසියම් උනන්දුවක් ඒ වගේම චකිතයක් ඇති වෙන්නත් පුළුවන්. තවත් පමා නොකර මම ඔහුව පිළිගන්නවා සක්මන් මළුවට බොහොම ආදරයෙන්. අයිබෝවන් උදේනි. අයිබෝවන් සුනිමල්. මොකද හිතෙන්නේ අද සක්මන් මළුවට අපි ආරම්භ කළාම? ඔව්, ඇත්තටම මම මේ අවස්ථාවේ වසන්තටයි සුනිමල්ටයි ස්තුතිවන්ත වෙනවා. මාව මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඇත්තටම අපි කැනඩාවේ දැන් විශ්‍රාම සුවයක් ගත කරන අවස්ථාවේදී මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙලා අපේ කැනඩාවේ සහෝදරයත් එක්ක මගේ අත්දැකීම් බෙදා හදා ගන්න අවස්ථාව ලබා දුන්නට ඔබ දෙපළටම බොහොම ස්තුතියි. හොඳයි උදේනි, මේ අපි අපේ ගමන ආරම්භ කරමු මේ ඔබේ ගමෙන්, ඔබේ පාසලෙන්. මොකද ඔබ රක්වානෙන් තමයි ඉදිරියට එන්නේ, කොළඹට එන්නේ, අධ්‍යාපනය ලබන්නේ. මං ආසයි දැනගන්න ඔබේ ගම පාසල කොහොමද ඒ තිබුණු සංහිඳියාව? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක් අපේ සාකච්ඡාවේ ප්‍රවේශයේ සුනිමල්. ඇත්තටම මම තාම ගමට ආදරය කරනවා. ගමේ තමයි ජීවත් වෙන්නේ. අපි කැනඩාවේ හිටියට උදේ පාන්දර ලංකාවේ නිවුස් අහන්නේ. ලංකාවේ දේශපාලන තොරතුරු ගැන අපි සාකච්ඡා කරන්නේ. ලංකාවේ යාළුවොත් එක්ක සාකච්ඡා කරන්නේ. මෙහි ඉන්න යාළුවොත් එක්ක සාකච්ඡා කරන්නේ ගම ගැන, රට ගැන. ඇත්තටම ඒකට අපි කියනවා ඇත්තටම මේ ඉංග්‍රීසියෙන් නොස්ටැල්ජියා කියන්නේ සිංහල භාෂාවෙන් අතීත කාමය. අතීත කාමය කියන වචනේ මට සිංහල නොස්ටැල්ජියා කියන ඉංග්‍රීසි වචනයට මම සිංහල තේරුමක් හොයලා ඉන්නකොට මට ඒ තේරුම ලබා දුන්නේ මගේ මිත්‍ර සුරේන් රාගවන් මහත්මයා, දෙමළ ජාතික මිත්‍රයා. අතීත කාමය, අපි අතීතයත් එක්ක ජීවත් වෙන්නේ. අපිට දැන් කොයිතරම් යසයිසුරු සම්පත් තාන්නමාන තිබුණත් අපි හරි ආසයි අතීතයට. ඒ හින්දාම මේ ගමට නිතර යනවා. රක්වාන කියන්නේ ඇත්තටම මේ හරි සුන්දර ගම්මානයක්. සිංහරාජ අඩවියේ එක පැත්තකට සම්බන්ධ වෙච්ච කඳු වලල්ලකින් වට වෙච්ච දියඇලි ගංගා දොළ වලින් සම්බන්ධ වෙච්ච හරි ලස්සන සුන්දර ගම්මානයක්. ඒක සබරගම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත පැල්මඩුල්ල ඇඹිලිපිටිය යන පාරේ තියෙන ගම්මානයක්. ගොඩ දෙනෙක් බොහෝ දුරට දන්නේ මේ භූගෝල විද්‍යාව කරපු සමහර අය දන්නවා ඇති රක්වාන උපකඳුකරය ගැන අපි ඉගෙන ගත්තා. ඒතර රක්වාන ආසනයක්. ඊට පස්සේ ඒ රක්වාරේ තමයි මම උපත ලබන්නේ 1960 දශකයේ මුල් භාගයේ රක්වාන රජයේ රෝහලේ. ඉස්කෝලේ යන්නෙත් ඇත්තටම පටන් ගන්න සාන්ත අන්තෝනි විද්‍යාලය, ප්‍රාථමික විද්‍යාලයේ 9 දක්වා. ඊට පස්සේ මම උසස් පෙළ සඳහා කෙටි කාලයකට කහවත්ත මහ විද්‍යාලයට යනවා. ඊට පස්සේ නැවත මගේ විශ්වවිද්‍යාලයට අවතීර්ණ වෙන පාසල වෙන්නේ රත්නාලෝක මහ විද්‍යාලය. මගේ රක්වානෙන්
ඉස්සල්ලාම විශ්වවිද්‍යාලයට ආපු නගරයෙන් විශ්වවිද්‍යාලයට ආවේ මම. ඊට ඉස්සල්ලා රක්වානේ විශ්වවිද්‍යාලයට කවුරු ගිහිල්ලා තිබුණේ නැහැ නගර ආශ්‍රිතව. මට ඒක ඇහුවාම පුංචි පුදුමයකුත් හිතුණා රක්වානෙන් ඔබ තමයි මුලින්ම ආවේ කියලා. ඒ කියන්නේ ඒ කාලේ අධ්‍යාපනික පහසුකම් වල යම්කිසි අඩුවක් රක්වාන ප්‍රදේශයේ තිබුණාද? එහෙම නැතිනම් වෙනත් බාහිර සාධක බලපානවද? නෑ රක්වානේ එහෙම අධ්‍යාපනයේ අඩුපාඩුවක් තිබුණේ අපේ පාසල් 4ක්ම තිබුණා. දෙමළ පාසල, මුස්ලිම් පාසල, සිංහල පාසල් 2ක්. එතකොට නමුත් ගොඩදිරෙක් මේ මැණික් කර්මාන්තයේ ඉදිරියට තිබිච්ච හින්දා මිනිස්සුන්ට ගොඩ දෙනකොට සල්ලි අතපත ගන්න හැකියාවක් තිබුණේ ඒ දවස්වල. ඒකින්ද මිනිස්සු අතරමඟදී අපේ සහෝදරවරු අතරමඟදී ඒ අධ්‍යාපනයේ මිදලා මැණික් කර්මාන්තයට දෙනවා. නමුත් මට තේරුණා මේ මැණික් කර්මාන්තයට එදිලම හරියන්නේ නැහැ. මේ අපි තියෙන සමාජ විෂමතාවලින් ගොඩ එන්න අනිවාර්යයෙන්ම මේ අධ්‍යාපනයේ මූලික අවස්ථාවක් මේ ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා මම කල්පනා කරා. ඒකයි මම එක දිගටම අධ්‍යාපනය නියලිත වුණේ. මම තාම අධ්‍යාපනය නියලිත වෙනවා. එදා හිතුණා නම් එහෙම මැණික් ව්‍යාපාරයේ පැත්තට එහෙම හැරෙන්න ඔබට අද අපව හමුවන්නෙත් නෑ අපට ඔබව හමුවන්නේ හේකුත් නෑ මේ වගේ පරිසරයක් ඇතුළත. ඉතින් තවදුරටත් මම රක්වාන ග්‍රාමය ගැන කියනවා නම් ඇත්තටම රක්වානේ පුදුම සංහිඳියාවක් තිබුණා. සංහිඳියාව කියලා කියන්නේ අපේ නගරය තුල සීලුම් ජාතීන් හිටියා. දැන් උදාහරණයක් විදිහට මුස්ලිම් ජාතීන්, දෙමළ, සිංහල, මැලේ ඒ සීලුම් ජාතීන් එකට ජීවත් වුණා. මට මතකයි අපේ පුංචි කාලේ මුස්ලිම් ආගමේ උත්සවයකදී අපිට එනවා මුස්ලිම් කෑම පිඟානක් අපේ ගෙවල් වලට. දෙමළ මේ කෝවිලෙන් අපිට එනවා අපේ දෙමළ සහෝදරවරුන්ගේ ගෙවල් වලින් අපිට එනවා දෙමළ කෑම පිඟානක්. අපි ඒගොල්ලන්ට යවනවා. ඔක්කොම එකට ජීවත් වුණේ. ඒක පන්තියේ ඔක්කොම හිටියා සිංහල දෙමළ ඔක්කොම එකට ජීවත් වුණේ. කොයිතරම් අපූර්ව කතාවක්ද මේ උදේනි ඔබ කියාගෙන ඉන්නේ. නමුත් මම අපේ සක්මන් මළුවේ ලැබිලා තිබෙන කාලය කළමනාකරණය කරගන්නට නිසා මම සූදානම් වෙනවා ඔබ පළවෙනි ගීතයේ පැත්තට හරවන්නට. නමුත් මේ ගීතය ගැන කතා කරද්දිත් ඔබට ඔය කතාවේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්නට පිළිවන්කම ලැබෙනවා. දැන් ඔබ මේ ගමේ ලස්සන ගැන පරිසරයේ සුන්දරත්වය ගැන කතා කළා. මම හිතන්නේ ඒ නිසාම වෙන්නට ඇති ඔබ තෝරාගෙන තිබෙන්නේ රෝහණ බැද්දගේ ශූරීන්ගේ ගේය පද රචනයක්, සංගීත නිර්මාණය ඔහුගේ, ගායනෙත් ඔහු මේ කතා කරන්නේත් ගම ගැනමයි. ඇත්තටම මේ ඒ කාලේ ගම ගත්තාම මේ අපි ගමක් ගැන කතා කරනකොට මේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ ගස්කොළවල සුන්දරත්වය තමයි කතා කරන්නේ ඇත්තටම. අපිට ගම ගැන මතක් වුණාම ඒ ටික තමයි එන්නේ. අපිට ගමට යන්න ආස වෙන්නේ එක අංශයක් ඒක. ගමේ තිබිච්ච මානව සම්බන්ධතා පසුගිය කාලය තුලදී ඉස්සර තිබිච්ච මානව සම්බන්ධතා වලට සාපේක්ෂව යම් වෙනස් වීමක් සිද්ධ වුණාදෝ කියලා මට දැන් දැනෙනවා. මොකද හේතුව එතනදී පක්ෂ දේශපාලනය වගේම සම්බන්ධ වෙලා ඔය අපේ තිබිච්ච අතීතයේ තිබිච්ච සම්බන්ධතාවයේ යම්කිසි අලුත්යක් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ නවෝදය කියලා රෝහණ බැද්දගේ කතා කරන්නේ මේ නවීනත්වයේ. නවීනත්වයේ එක කැලලක් තමයි පක්ෂ දේශපාලනය ලංකාවේ විතර නෙවෙයි ලෝකේ පුරාම. ඒකෙන් මේ නවීනත්වයේ තියෙන හොඳ දේවල් මැකිලා යනවා. ඒකින්ද යම්කිසි බාධාවක් රෝහණ බද්දගේ කියන විදිහට සිද්ධ වේදෝයි කියලා මට හිතෙනවා. නමුත් දැනට සිද්ධ වෙලා තියෙනවා කියලා මට පේනවා ඇත්තටම සුනිමත්. කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේන තෙක්මානේ අන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේන තෙක්මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
ගන්තීරේ ගුරුපාරේ සිරි දෙවූ සිනාවේ විල්යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ ගන්තීරේ ගුරුපාරේ සිරි දෙවූ සිනාවේ ඒ මවුතුරුල්ලේ සුරූපී යොබුන්ලාලනී සංකේත වූ වාසනාවේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනාතෙක්මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ ඇල්හේනේරු සෙවනේගෙ පැලේ විහාරේ පූජාවේ බෙරනාදේ ගැමිගීතරාවේ ඇල්හේනේරු සෙවනේගෙ පැලේ විහාරේ පූජාවේ බෙරනාදේ ගැමිගීතරාවේ පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ යයිදෝ නවෝදෙන් මැකිලා ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනාතෙක්මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනාතෙක්මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ අපූර්ව ගීතයක් උදේනි අපි අපේ සක්මන් මළුවේ තවත් අප ඉදිරියට පියමන් කළොත් ඔබ තරමක් දුරට අතීතයට ගෙන යමින්ම මට මෙහෙම අහන්න හිතෙනවා. මේ ඔබේ ගමන් මඟ වෙනුවෙන් ඔබේ මේ සියලු ජයග්‍රහණයන් වෙනුවෙන් මං හිතන්නේ අම්මගෙන් තාත්තගෙන් කිසියම් මඟ පෙන්වීමක් නැත්නම් උනන්දු කරවීමක් සිදු වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම සුනිමල් මට මතකයි මගේ ළමා කාලයේ අපේ අම්මා තමයි අපේ හැමදාම අධ්‍යාපනය පිළිබඳ පිටිපස්සෙන් හිටියේ. වෙන තාත්තලා වගේම තාත්තා ආර්ථික වශයෙන් සම්බන්ධ වුණා මිසක් තාත්තා ඇත්තටම අපිත් එක්ක අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩි සම්බන්ධයක් තිබුණේ නැහැ. අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාගේම අධ්‍යාපන කටයුතු වලට සම්පූර්ණ මව සෑහෙන සහයෝගයක් ඒ කියන්නේ බලපෑමක් අපිට කරා. මගේ සියලු දෙනා මගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා කියන්නේ මට ඊගාවට ඉන්න මල්ලි මහාචාර්යවරයෙක් ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ එංගලන්තේ අනිත් මල්ලි චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. ඒ සියලු දෙනාටම උගන්වන්න අම්මා සෑහෙන මහන්සියක් ගත්තා. ඉතින් ඒ තාත්තගේ බලපෑම මේ පැත්තට ගොඩක් අපිට තිබුණේ නැහැ. ඒකින්ද හැමදාම ඉස්කෝලේ යවන්න ඇත්තටම කිව්වොත් අම්මා අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපිට සහායයක් දුන්න අම්මගේ. උදේනි මට දැන් හිතෙනවා අහන්න දැන් ඔබ මේ ඔබේ අධ්‍යාපනයේට දෙමව්පියන්ගෙන් ලැබුණු විශේෂයෙන් අම්මගෙන් ලැබුණු උනන්දු කරවීම ගැන මේ කතා කළේ. ඒ නිසාම තව ටිකක් අපි ඉස්සරහට ආවොත් දැන් ඔබ මේ බොහොම මෑත කාලේදී ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්න ආචාර්ය උපාධිය. ඔව්. මම කැමතියි මේ දැන් ආචාර්ය උපාධිය ලබා ගන්නකොට අපි දන්නවා පරිශ්‍රණ නිබන්ධනයක් කරන්නට වෙනවා. දැන් ඔබ මොන වගේ මාතෘකාවන්ද මේ සඳහා තෝරගත්තේ? ඒ වගේම මම ඔබටම බාර කරනවා කතා කරන්න මේ එදා ඉඳලා මේ ඔය ආචාර්ය උපාධිය දක්වා ආපු ඒ ගමන් මගේ මන් සලකුණු ගැන. ඔව් ඇත්තටම
මට ආචාර්ය උපාධියක් කරන්න ඕනි කියලා මුලින්දලම තිබුණ විශාල මේ අභිප්‍රාය බලාපොරොත්තුවක්. සිහිනයක්. එතකොට මම ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන්නේ මගේ රැකියාව විදියට පෞද්ගලිකාංශේ. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අවුරුදු 4ක පමණ කාලයක් වැඩ කරලා ඇත්තටම මහා බැංකුවට ඊට පස්සේ ටික කාලයක් මම ශ්‍රී ලංකා පරිපාලන සේවයට සම්බන්ධ වෙනවා ට්‍රේනින් එකේදී. ඊට පස්සේ එතනින් අයින් වෙලා මහා බැංකුවට සම්බන්ධ වෙනවා. මහා බැංකුවට සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ අධ්‍යාපනය පිළිබඳව මගේ තියෙන සිහිනේ. ඉතින් එතනදී මහා බැංකුවෙන් මට ස්කෝලර්ෂිප් හම්බ වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වෙන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා රාෂ්ට්‍රපති උපාධිය කරන්න. ඊට පස්සේ මට ඊගාවට තමයි මම ආචාර්ය උපාධියට මගේ වියදමින් මම එන්නේ වැටුප් රහිත නිවාඩු අරගෙන කැනඩාවට. මට බැංකුවෙන් එකට මුදල් අවශ්‍ය සැපෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මගේ ආචාර්ය උපාධියේ මාතෘකාව කිව්වොත් ඒක ඉස්සල්ලාම තිබුණේ ඉංග්‍රීසියෙන් මම කියන්නේ සිංහල වචන ටික එතනට හරි අමාරුයි යොදා ගන්න. මම ඉංග්‍රීසියෙන් ඒකේ මාතෘකාව කිව්වොත් ontological politics of poverty creating economic citizenship in the periphery. ඒක පස්සේ මම transcolonial politics of poverty and creating economic citizenship in the periphery කියලා. ඒක තමයි මගේ මාතෘකාව. ඒකෙදී ඇත්තටම මම මගේ පර්යේෂණය කරේ ලංකාව ආශ්‍රිතව දකුණු ආසියාව ආශ්‍රිතව මේ දිනුදුකම කොහොමද දේශපාලනීකරණය වෙන්නේ ඉතිහාසයේ පුරා. ඊට පස්සේ මෑත කාලීනව කොහොමද මේ මයික්‍රෝ ෆයිනෑන්ස් ඒ කියන්නේ ශූද්‍ර මූල්‍ය හරහා මේ අපේ ගැහණිය කියන සංකල්පය සූරාගෑමට බඳුන් වෙන්නේ. ගැහණියගේ සුන්දරත්වය උපයෝගී කරගෙන ගැහණියගේ කැපවීම උපයෝගී කරගෙන ඒක සූරාගෑමට බඳුන් වෙන ආකාරය තමයි මම මගේ පර්යේෂණ නිබන්ධනයේ කරේ. ඒ දිලිඳු බව කොහොමද දේශපාලනීකරණය කරන්නේ? දේශපාලනීකරණය කරනවා කියලා කියන මම මේ කතා කරන්නේ පක්ෂ දේශපාලනය ගැනක් නෙවෙයි. දේශපාලනය කියලා කියන්නේ ඇත්තටම බලය සම්බන්ධ දෙයක්. බලය කේන්ද්‍රගත බලය සඳහා කරන අරගලයක්. එතකොට මේ බලය සඳහා අන්තිමට මිනිස්සු මුදල් සම්පත් කිරීම සඳහා කරන අරගලයක්. ඒ සම්බන්ධයෙන් තමයි මගේ නිබන්ධනයේ ප්‍රවේශන නිබන්ධනයේ යොමුනේ. දැන් ඔය පර්යේෂණ කටයුතු වලට විශේෂයෙන් ඔබ තෝරාගෙන තිබෙන මාතෘකාව අහපුවම මට මේ කාරණෙත් අහන්න හිතුණා. කොහොමද මේ දත්ත සපය ගත්තේ? දැන් ඔබ කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ඉඳගෙන මේ සමීක්ෂණ කටයුතු වලට කොහොමද හොයාගන්නේ? ඒ කරන මූලාශ්‍රය ඒ සඳහා දත්ත අවශ්‍ය වෙනවනේ ඔබට. මොකද ඔබ දකුණු ආසියාතික ගැහණිය ගැනනේ කතා කරන්නේ. ඔව්. එතකොට ඇත්තටම මම අවුරුදු 3ක් මට වැටුප් රහිත නිවාඩු අරගෙන මම මෙහෙ ඇවිල්ලා මගේ තිබිච්ච ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන course work. ඒ කියන්නේ විෂයන් 6ක් 7ක් අපිට කරන්න දුන්නා. ඒ ටික ඉවර කරලා comprehensive exams කියලා දෙනවා. ඒකට සිංහල වචනේ මට හරියට මේ වෙලාවෙ එන්නේ නැහැ. ඒක පාස් වෙලා PhD candidates ටික අරගෙන මම යනවා දත් එකතු කරන්න ලංකාවට. ලංකාවේ මම අවුරුදු ගණනාවක් ඒ ගම් වලට ගිහිල්ලා ඒ මයික්‍රෝ ෆයිනෑන්ස් ඒ කියන්නේ ශූද්‍ර මූල්‍ය ව්‍යාපෘති වල ඉන්න කාන්තාවන් එක්ක ඒගොල්ලොත් එක්ක ඇසුරු කරලා ඒගොල්ලන්ගෙන් සම්මුඛ පරීක්ෂණ තියලා ඒගොල්ලන්ගේ කරන දේවල් බලා ඉඳලා තමයි මම දත් එකතු කරගත්තේ. මම හිතන්නේ සෑහෙන දුෂ්කර කාර්යයක්. ඔව් ඒකට මම යූස් කරා මේ grounded theory කියලා. ඒකට මට සිංහල වචනේ හරියට එන්නේ නැහැ. එතකොට මට මතකයි ඒ වගේ පර්යේෂණ ක්‍රමයක් පාවිච්චි කර නන්දසේන රත්පාර මහාචාර්ය අපි ඒගොල්ලොත් එක්ක ජීවත් වෙලා ඒගොල්ලෝ කරන දේවල් දිහා බලා ඉඳලා ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ඔබ මේ බිම් මට්ටමටම ගිහිල්ලා තමයි මේ ගැහණියව අධ්‍යයනය කළේ. මේ දුප්පත්කම ඒ වගේම ඔවුන්ට සිදුවෙන්නා වූ ඒ බලපෑම් ගැන හදාරලා තියෙන ඔබ බිම් මට්ටමේ මට මේ
ඔබ මේ ඔය කතාව කරගෙන යන අතරවාරයේම අපේ කාලයක් අනුව මට හිතෙනවා මේ ඊළඟ ගීතයට ඔබ යොමු කළොත් හොඳයි කියලා. මොකද මේ ගීතේත් කියවෙනවා මේ මහ පොළවත් ගැහැණු කෙනෙක් හරියට අපේ අම්මා වගේ, අපේ අම්මත් ගැහැණු කෙනෙක් මහ පොළව වගේ කියලා. නිරෝෂා විරාජිනී තමයි මෙහෙම ගායනා කරන්නේ. රජී වෙල්ගමුගේ ගේය පද රචනයක් සංගීතවත් කරලා තිබෙන්නේ දර්ශන රුවන් දිසානායක. ඇත්තටම මේ මම හරි කැමතියි මේ ගීතයට. මොකද හේතුව මම ඉස්සල්ලා කිව්වා වගේ අපේ අධ්‍යාපනය සඳහා වැඩි ගැම්මක්, වැඩි සහයෝගයක් අපේ අම්මගෙන් ලැබුණේ. නමුත් මම මෙතනදී මේ ගීතේ මේ අම්මට විතරක් සීමා කරන්නේ නැහැ. අම්මා හරහා මේ මුළු මේ විශ්වයේ ඉන්න කාන්තාවට තමයි මේ ගීතේ ලියලා තින්නේ කියලා මට හිතෙනවා. ආදරණීය මිතුරෙනි ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ටොරන්ටෝ නුවර සිට අන්තර්ජාලය ඔස්සේ දවසේ පැය 24 පුරාම සතියේ දින 7 පුරාම විකාශය වන අන්තර්ජාල ගුවන්විදුලිය සවන ගුවන්විදුලියේ සක්මන් මළුව සමගින් අද සක්මන් මළුවේ අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සැපෙමින සිටින්නේ ආචාර්ය උදේනි අලවත්තගේ. ඔහු අප සමගම ටොරන්ටෝවේ ජීවත් වෙන අපි බොහෝ දෙනෙක් හඳුනන සහෘදයෙක්. නමුත්
නොදන්නා කරුණු ඔහුගෙන් එළිපෙහෙළි කරගන්නට මේ හොඳ අවස්ථාවක් වේවි. උදේනි අපි ඔබ තෝරාගෙන තිබුණු කලින් ගීතයේදී මාතෘකා වුණේ ගැහැණියනේ. ඔව්. දැන් ඔය කතා කරන්නේ පොදු ගැහැණිය පිළිබඳ. මම කැමති ඔබව අයිති කරගෙන තිබෙන නැත්නම් ඔබ අයිති කරගෙන තිබෙන ගැහැණිය ගැන අහන්නට. ඔබේ බිරිඳ ගැන. ඔව් මගේ බිරිඳ මට මුලදීම හම්බෙන්නේ විශ්වවිද්‍යාල ජීවිතයේදී මගේ. මොන විශ්වවිද්‍යාලයේදීද? මම ශ්‍රී රජාව අතුරුපුර විශ්වවිද්‍යාලයේ තමයි මගේ ප්‍රථම උපාධිය. පශ්චාත් උපාධිය පස්සේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් MBA උපාධිය ශ්‍රී රජාව අතුරුපුර විශ්වවිද්‍යාලයේ. එතෙන්දී තමයි මට හම්බෙන්නේ මගේ බිරිඳව. අපි ඉස්සල්ලා කතා කරපු ගැහැණිය මමත් එක්ක ඇත්තටම අවුරුදු 17ක කාලයක් තමයි ඒකද හිටියේ. දැන් මමයි ඔබ කියන ආකාරයට මම අයිති කරගත්ත ගැහැණිය මගේ බිරිඳත් එක්කම දැන් අවුරුදු 35කට 36කට ආසන්න කාලයක් මගේ දරුවන් එක්ක ජීවත් වෙනවා. ඒකට වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන්නේ බිරිඳ එක්ක ගැහැණියක් විදියට. ඉතින් මට සෑහෙන අත්දැකීම් මගේ බිරිඳත් එක්ක තියෙනවා. ඊට පස්සේ මම මේ අතර මේ ගීතය තෝරාගත්තෙත් මගේ බිරිඳ කොයිතරම් ප්‍රමාණයක් පවුල වෙනුවෙන් කැප කරාද කියලා. මොකද හේතුව මම දැන් මෙහි අවුරුදු 3ක් මගේ PhD උපාධිය කිරීම සඳහා මේ ඇවිල්ලා හිටියට මම ආපහු ලංකාවේ වැඩට යනවා. ඒගොල්ලෝ 2010 ඉඳලා මෙහි ජීවත් වෙන්නේ. ඊට පස්සේ මම හිටපු නැති කාලේ මගේ දරුවන්ගේ අධ්‍යාපනයේ සියලු දේම බලාගත්තේ මගේ බිරිඳ. ඉතින් මේ ගීතේ කියන ආකාරයටම තාත්තා වුණත් මාබට සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න. මට පෙළ උරුම ආලයේ දරු කැලට දෙමින් පෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින් උතුරයි මසිත ඔබ තව නුඹ වෙත තුරුළු වෙමින්. ඒ ඇත්තටම ඉතින් ඒ මගේ බිරිඳගේ කැපකිරීම මම ඉතාමත් අගය කරනවා අම්මා වගේම. මොකද සමහරලාවට මගේ බිරිඳ තමයි අපිව අපේ ගුරුවරුන්ට පස්සේ අපිව යම් තාක් දුරට එක හරි මගකට යවන්න උපදේශ සාකච්ඡා මාර්ගයෙන් හරි අපිට සෑහෙන බලපෑමක් බිරිඳකින් තියෙනවා. ඉතින් මම කැමති මේ ගීතය මගේ බිරිඳ වෙනුවෙන් මම තෝරගත්ත එක. විශ්වවිද්‍යාල ජීවිතය ගැන කතා කරොත් ඇත්තටම විශ්වවිද්‍යාලයේදී මම අවසාන වසරේදී මගේ බිරිඳ පළවෙනි වසරේදී මට හම්බ වෙන්නේ. ඒ අවුරුදු 4 තුලදීම මම ඇත්තටම හිටියේ කෙලිදෙලෙන් දේශපාලනය කරා, ඒකම ක්‍රීඩා කරා, ඊට පස්සේ සමාජය සේවය කරා, ඊට පස්සේ අපේ යහළුවොත් එක්ක තමයි අවුරුදු 4ම හිටියේ. ඉතින් මට මතකයි අපි කරපු දේශපාලනේ මම මේ දේශපාලනේ ඒකම ක්‍රීඩාව කරා. ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව ගමෙන් ඉඳලා අරගෙන ආපු ක්‍රීඩාව. ඔබ මේ ජාතික වොලිබෝල් සංචිතයේත් මං හිතන්නේ ක්‍රීඩා කළා. ඔව් ජාතික වොලිබෝල් සංචිතේ තේරුණා මම විශ්වවිද්‍යාල ක්‍රීඩා කරන කාලේ විශ්වවිද්‍යාලයේ ජවනහා පිටිය නායකයා විදියට හිටියා. ඊගම ඒකම විශ්වවිද්‍යාලයේ වොලිබෝල් ඒක නත්පන්දු කණ්ඩායමේ නායකයා විදියට ක්‍රියාත්මක වුණා. අපි අවුරුදු 4ම අන්තර්විශ්වවිද්‍යාල ශූරතාවයේ දිනාගන්නේ අපි ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ අපි හිටපු අවුරුදු 4දී. ඊට පස්සේ අපි ජාතික සංචිතයට තේරිච්ච කාලේ අපි ලෝක විශ්වවිද්‍යාල වොලිබෝල් තරගාවලියට සහභාගී වෙනවා. ලංකාවේ තියෙන සියලු විශ්වවිද්‍යාලවල කම්බයින් වොලිබෝල් ටීම් එකත් එක්ක. ඒකේ මම උපනායකයා විදිහට කටයුතු කරනවා ජපානයේ කෝබේ නගරේ. ඊට පස්සේ තාමත් ඉතින් අපි මේ කැනඩාවේ ටොරොන්ටෝ නගරෙත් සමහරලාට ක්‍රීඩා කරනවා ඉතින්. ක්‍රීඩාව ආරම්භ වුණේ රක්වානෙන්මද? ඔව් රක්වානේ. රක්වාන ගත්තාම ඉතින් රක්වාන තිබුණ ඇත්තටම සුනිමල් කියනවා නම් හැම ක්‍රීඩාවක්ම. මට මතකයි මට තාම මේ වෙලාවේ මතක් කරන්න කැමති මම අපව රක්වානට යනවා. අපේ හිටියා
පලියවර්ණ කියලා මේ මාස්ටර් කෙනෙක් ආමේකේ හිටපු ජිම්නේසියම් ඉන්චාර්ජ් ආගේ ක්ලබ් එකක් තිබුණා. ඒ ක්ලබ් එකේ තිබුණා රෙස්ලින් තිබුණා, වොලිබෝල් තිබුණා, ඇත්ලටික් තිබුණා, ඊට පස්සේ ජිම්නාස්ටික් තිබුණා. අපි කරපු නැති ක්‍රීඩාවක් නෑ. ඇත්තටම මුලදීම මේ ක්‍රිකට් ගැන ලොකු සම්බන්ධයක් ලොකු ප්‍රසිද්ධියක් නැති කාලේ අපි 1960 ගණන් වල 70 ගණන් වල මුල් කාලේ සොෆ්ට්බෝල් ක්‍රිකට් ගහුවා ලංකාවේ මේ රක්වානේ හිටපු ඔය වතුවල හිටපු සුදු මහත්තුරුත් එක්ක. ඒගොල්ලෝ ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ ක්‍රිකට් සම්බන්ධයෙන් වැඩි මේකක් නැහැ. වැඩි ප්‍රසිද්ධියක් නැහැ ලංකාවේ. ඒ රක්වාර කියන නගරේ ක්‍රිකට් තිබුණා ඒ කාලේ. මට තාම මතකයි ඒ දින්නේ. ඉතින් අපි අතීතයට ගියා රක්වාන දක්වාම නැවතෙමු ඔබේ සුන්දර බිරිඳ ගාවට. මම හිතන්නේ මේ ඔබ බොහොම ආදරයෙන් තමයි අයට ගෞරවයක් විදියට මේ ගීතය තෝරාගෙන තිබෙන්නේ. ගායන්නේ ආචාර්ය විශාරද පණ්ඩිත් අමරදේවයන්, ඒ පද රචනයේ මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින. තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් බදුටු මුල්දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැගේ ළඟින් හිඳ මගේ හිස සිමින සඳ තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින. තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. ටොරොන්ටෝවේ සිට අන්තර්ජාලය ඔස්සේ සෑම දිනකම සෑම පැයකම ඔබ සවන් දෙන සවන අන්තර්ජාල ගුවන්විදුලියේ සක්මන් මළුව සමගිනුයි ඔබ මා මේ සම්බන්ධව සිටින්නේ. අද සක්මන් මළුවට අපගේ ආරාධනය හිමිව මේ සපමින සිටින්නේ ආචාර්ය උදේනි අලවත්තගේ. ඔහු
ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හදාරලා දැනට කැනඩාවෙම අප සමග ජීවත් වන සහෘදෙක්. උදේනි දැන් මට නොහම බැරි ප්‍රශ්නයකට මම යනවා. ඔබ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලකවරයා විදියට කාලයක් සේවය කරනවා. විනිමය පාලකවරයෙක් කිව්වම ලොකු වගකීම් සම්භාරයක්, ඒ වගේම වගකීම් හැරුණුකොට කිසියම් ආචාර ධර්ම පද්ධතියක් ඇතුළත තමයි, කිසියම් නීති රාමුවක් ඇතුළත තමයි ඔබ කටයුතු කරන්නේ. ඉතින් මේ කෙලින්ම රැකියාව පැත්ත ඇතුළට යන්න කලින් මට අහන්න හිතෙනවා මෙහෙම දෙයක්. ඒ වගේ වගකීම් සහිත රැකියාවක යෙදලා ඉන්නකොට මේ පෞද්ගලික ජීවිතෙත් එක්ක ඇතිවෙන සහසම්බන්ධය කොහොමද? ඒක ආතතියක් වෙනවද සාමාන්‍ය ජීවිතේට? අනිවාර්යයෙන්ම ආතතියක් වෙනවා සුනිමල්. ඔබ මහා බැංකුවේ වෘත්තිකයෙක් විදිහට ඔබත් කාලක් මහා බැංකුවේ වැඩ කරපු වෘත්තිකයෙක් විදිහට ඔබ දන්නවා ඇති. ඔය එළියේ මේ මහා බැංකුවේ අනිවාර්යයෙන්ම හැම වෘත්තියකම ආතතියක් තියෙනවා. විශේෂයෙන් මට දැන් කියන්න ඕනේ මේ විනිමය පාලක වෘත්තියට අමතරව ඉතිස්සෙල්ලා මම තවත් වෘත්තියක හිටියා. අධ්‍යක්ෂවරයා ඇවිල්ලා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විදිහට. එතකොට ඒක තමයි ලංකාවේ ස්ථීර භාෂාවෙන් කියන ෆිනන්ස් කම්පැනිස් පරිපාලනය කරන අධ්‍යක්ෂවරයා අවුරුදු 2ක් විතර හිටියා. ඇත්තටම මේ ක්ෂේත්‍රය තමයි ලංකාවේ ලොකුම මහ බැංකුව සම්බන්ධයෙන් එන විවේචනයක් වෙන ක්ෂේත්‍රයක්. ඒ ඇත්තටම කියන්න ඕනි මේ මාධ්‍ය වලින් සහ සියලු දේ වලින් මහා බැංකුවට බැන්නට ඒ ආතතිය ඔක්කොම අපේ නිලධාරීන් විසින් දරාගෙන තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. මට මතකයි ගොඩ දෙනෙක් මේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විදිහට ආපු එක්කෙනෙක් ලෙඩ වෙලා ගියේ. එක්කෙනෙක්ට පිළිකාවක් පවා හැදෙන්න ගියා. heart attack ඒ වගේ හෘද රෝග ඒවලට මුහුණ දුන්නා. ඇත්තටම ඔබ කියනවා වගේ මහා බැංකුවේ සේවය ඇත්තටම සෑහෙන ආතතියක් තියෙන තැනක්. මේක හරියට මේ මට කියන්න ඕන දෙයක් මම ඔබලව්ව කියවගත්තා වගේ සිද්ධියක් තමයි උනේ උදේනි. කොහොමද දැන් අපි දන්නවා මේ මූල්‍ය සමාගම් වල මුදල් ආයෝජනය කරන සාමාන්‍ය ජනතාව තමන්ගේ මුදල අහිමි වෙනකොට කෙලින්ම දෝෂාරෝපණය කරනවා මහා බැංකුවට. නමුත් අපි දන්නවා මේ කිසියම් පවතින නීති රාමුවක් ඇතුළත විතරයි ඒ වගේ ආයතන පාලනය කරන්නට මහ බැංකුවට බලය තිබෙන්නේ. මොන වගේ අභියෝග නිසාද, මොන වගේ අභියෝගයන්ටද මුහුණ දෙන්නේ? ඇයි ඒවා හරියට නියාමනය නොවෙන්නේ? ඇයි මේවා එකපාරට කඩා වැටෙන්නේ? ඔව් ඇත්තටම සුනිමල් මගේ අත්දැකීමත් එක්ක බෙදා ගන්නවා නම්, අපේ සහෘදයොත් එක්ක බෙදා ගන්නවා නම්, ඇත්තම කියනවා නම් අපේ සියලු දෙනාගේම අඩුපාඩු තියෙනවා. ආයෝජකයන්ගේ පැත්තෙන් ඒකම මූල්‍ය සමාගම් පාලනය කරන අයගේ සහ අවසාන වශයෙන් මූල්‍ය පාලන අධීක්ෂකයෝ විදිහට අපිට පිළිගන්න වෙනවා. ඔතන තියෙන ප්‍රධාන හේතුව තමයි ශ්‍රී ලංකා මහා බැංකුව විතරක් නෙවෙයි, ලෝකයේ ඕනෑම මූල්‍ය අධීක්ෂණය කරන මහා බැංකුවක් මේ ප්‍රශ්නට මුහුණ දෙනවා. මම ඉංග්‍රීසියෙන් කියනවා ඕක regulators dilemma කියලා. regulators dilemma. ඒ කියන්නේ regulators උබතෝගෝටිගේ, regulators ලගේ උබතෝගෝටිගේ. regulator කියන වචනෙට මට එකපාරට සිංහල වචනයක් එන්නේ මේ උබතෝගෝටිගේ. ටික දවසක් ගියාට පස්සේ අපි මූල්‍ය සමාගමකට නැත්තම් බැංකුවකට බලපත්‍රයක් ලබා දීලා ටික කාලයකට පස්සේ ඒ මූල්‍ය සමාගම් යම්කිසි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්නයක්, අපි මේක මාකට් එකට කියනවාද නැද්ද? කිව්වොත් මිනිස්සු කලබල වෙලා තමන්ගේ ඩිපොසිට් එක කියන්නේ පන්පතු එළියට ගන්න කලබල වුණාට පස්සේ මුළු මූල්‍ය ක්‍රමයටම බලපානවා. ඊට පස්සේ අපි පුළුවන් තරම් කරන්නේ මූල්‍ය සමාගමේ කළමනාකරණයට සම්බන්ධ කරලා මේක කරෙක්ට් කරන්න උත්සාහ කරනවා. ඔබ කියන්නේ මේ එකවර මුදල් ඉල්ලා සිටීම, තමන්ගේ තැන්පතු මුදල් එකවර ඉල්ලා සිටීම නිසා තවත් මේ මූල්‍ය ආයතන වලට බලපෑමක් වෙනවා. ඒ වළක්ව ගන්නට එහෙම කටයුතු කරන්න කියලා. ඔව්. ඒකෙන්ද පුළුවන් තරම් අපි උත්සාහ කරලා බැරිම තැන තමයි අපි මේ වැඩේ අපි ප්‍රකාශයටපත් කරන්නේ. නමුත් අපි ඒ විදිහට කරපු ශ්‍රී ලංකා මහා බැංකුව කරපු
සාර්ථක ව්‍යාපෘතීන් ගොඩාරියක් තියෙනවා. මේ මාධ්‍ය විසින් ඒව කතා කරන්නේ නැහැ ඇත්තටම සුනිමාල්. ඇත්තටම මේ අපි කරන අපි ඉංග්‍රීසි කියන failures අසාර්ථක වීම සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. එතකොට මාධ්‍ය වැඩිපුර සිද්ධ වෙන්නේ වැඩිපුර කතා කරන්නේ වැඩිපුර ඇඟිලි දිගු කරන්නේ රෙගියුලේටර් පැත්තට. ඒ කියන්නේ මේකයි වෙන්නේ. දැන් මම හිතන්නේ මාධ්‍ය හදන්නේ හැමතිස්සම තමන්ගේ අලෙවිකරණයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලැබෙන දේවල් විතරක් ප්‍රචාරය කිරීමක් සිද්ධ වෙන්නේ. මට මේ තවදුරටත් ඔය මාවතේ යන්නේ නැතුව දෙනිය ඔබව ගේන්න ඕනේ. ඔබ විනිමය පාලකවරයා විදියට දැන් අපේ රටේ ආයෝජන විශේෂයෙන්ම මම කතා කරන්නේ මේ ආනයන අපනයන වෙනදාම් කටයුතු වලදී මේ විනිමය පාලනයක් සිද්ධ වෙනවනේ. පාලනයක් සිදු විය යුතුයිනේ. දැන් ඔබට තිබුණ අභියෝග මොනවද ඔබේ සේවා කාලය තුල? ඔව් අපේ විනිමය පාලනය සම්බන්ධයෙන් කතා කරනවා නම් සුනිමල් 1953 ඉඳලම අපිට තිබුණේ 2017 දක්වා විනිමය පාලන පනත. ඒකේ ප්‍රධාන වචනය තමයි පාලනය කියන එක. control. අපිට ඒක ඉංග්‍රීසියෙන් අපි ඒකට කියන control regime. ඇත්තටම ඉතින් ලංකාව වගේ කීප රටවල් කීපයක් කරෙන්න අනිත් ගොඩාරිය රටවල් මේ control regime එකෙන් අයින් වෙලා ඔහේ සාමාන්‍ය විදියට මුදල විදේශ විනිමය ඕනෑ විදියට පාවිච්චි කරන්න ඉඩ දීලා තිබුණා. එතෙන්දී ඇත්තටම සිද්ධ වෙන්නේ අපිට පාලනයේදී අර මේ හිඟකම පිළිබඳ මානසිකත්වයක් ඇති වෙනවා. ඒකට කියනවා ස්කෑමෙන්ටිලිටි. ඒකින්ද ස්කෑසිටි එකත් එක්ක මිනිස්සු හැම වෙලෙම එකතු කරන්න බලන්නේ. දැන් හොඳම උදාහරණය තමයි පෞගේ කාලේ කොවිඩ් වසංගතයත් එක්ක පොඩි හිඟකමක් පිළිබඳ මානසික තත්ත්වයක් මේ රටවල පවා ඇති වුණා. මිනිස්සු ඉස්සල්ලාම ගිහලා එකතු කරේ টয়ලට් පේපර්ස්. টয়ලට් පේපර්ස් වලට ගහගත්ත මිනිස්සු. එතකොට දැන් ඒවා අවශ්‍ය වෙලාවට ඕනි වෙලාවක ගන්න පුළුවන් තියනවා කිව්වම ඒ විදිහට කම්පිටිෂන් එකක් කියන්නේ තරංකාරීත්වයකට යන්නේ නැහැ. ඉතින් ඒකේන තමයි බොහෝ රටවල් ඔය හිඟ මානසිකත්වයෙන් ඇති වෙලා abundance mentality එකට. ඒ කියන්නේ ඕනි තරම් අවශ්‍ය විදිහට තියනවා කියලා තියෙන මානසික තත්ත්වයට ගිහිල්ලා නීති රීති සම්පාදනය කරනවා. නමුත් ලංකාවට ඒ තත්ත්වය කරන්න බෑ. මොකද හේතුව ඉතිහාසයේ පුරාම අපි හිඟකමකට භාජනය වෙලා තිබුණේ විදේශ නිවීමේ සම්බන්ධයෙන්. එතකොට දැන් අනිවාර්යයෙන්ම මේ කන්ට්‍රෝල් එකක් අපිට තියන්න වෙනවා. දැන් තියෙන කන්ට්‍රෝල් එකත් ඒ තත්ත්වයට ඇති වෙලා තියෙනවා. මොකද හේතුව මේක ආර්ථික විද්‍යාත්මක දේශනයක් කරනවා. මේ ගැන කියන්න ගියොත් දිගටම මේ සුනිමල් ඒකෙන්ද එතනින් මම නවත්තන්න හිතනවා මේ පුළුවන් තරම් අපිට ඉතින් ඒකේ මම කියන්න හදන්නේ මේ කන්ට්‍රෝල් එකයි ලිබරලයිසේෂන් එකයි ඉංග්‍රීසියෙන් ලිබරලයිසේෂන් එකයි දෙක එකට සම්බන්ධ කරලා යන්න ඕනි කියලා තමයි මගේ අදහස. උදේනියා ඔබ මේ තෝරාගෙන තිබෙන ඊළඟ ගීතයට අපි හැරුණොත් මේ ගීතය මේ බන්දුල නානායක්කාර වසම්ගේ ගේපත රචනයක් රෝහණ වීරසිංහයන් තමයි සංගීතවත් කරලා තිබෙන්නේ. වියපත් බව මගේ දොරකඩ ළඟ කුටියට එන්නට ඉල්ලනවාද තව අවසන් නැහැ කළ යුතු වැඩ මට ඉඩදී මගහැර යනවාද කියලා. ඇත්තටම රෝහණ වීරසිංහයන් තමයි ගායනා කරන්නේ. ඇයි මේ ගීතය අද තෝරගන්නේ? ඇත්තටම සිනිමල් මේ ගීතය මෑත කාලයේදී පිටවෙච්ච ගීතයක්. මට මේ අහම්බෙන් හම්බුනේ මේ ගීතේ මම YouTube එකේ බලාගෙන ඉන්නකොට ඇත්තටම මම මේක මගේ හදවතට දැනුණා මේ ගීතය. මොකද හේතුව අපි මහා බැංකු දිවියෙන් විශ්‍රාම අරගෙන ඇත්තටම මම අවුරුදු 4කට ඉස්සෙල්ලා තමයි විශ්‍රාම ගියේ. මම ඉක්මනට විශ්‍රාම ගියේ මහා බැංකුවෙන් පෞද්ගලික හේතුන් මත. මට දැන් ගෙදර තනියෙන් ඉන්නකොට මට දැනෙච්ච දෙයක් තමයි අපි කරපු දේ සහ අතීතයේදී කරපු දේ සහ ඉස්සරහට කරන්න තියෙන දේ. මේක ඇත්තටම මේක පුනරාවර්තනයක් මේ සින්දුවේ තියෙන අපේ ජීවිතය ගැන. ඉස්සරහට දැන් මේක කියන විදිහට ගීතේ දන්නේමි මේ ජීවිතයේ ඉම යා යුතුවේ ගමනද කර නිම. එනමුතු මෙය නොම වේ නිසිකල මා පවසන්නේ වියපත් මට. ඒකම තව කැලක් තියෙනවා සතුටුයි ආමග දෙස බැලු විට මිහිරි කල කී දේ දුටු විට හිතමුණයි තව කල යුතු වග වියපත් බව ඇයි මේ හදිසිය. දැන් මෙතනදී ගීත රචකයා හරි ඒකම මේ වියපත් බව ගැන මතක් කරන ගමන් එයා කැමති නැහැ වියපත් බවෙන් බාර ගන්න. වියපත් බව බාර අරගෙන
විපත් බවත් එක්ක ජීවත් වෙන්න යා කැමති ගතියකුත් තියෙනවා. මේ අපේ සියලු දෙනාටම තියෙන මේ විශ්‍රාම දිවියට මේ එළඹුණාට පස්සේ මේ වගේ මානසික තත්ත්වයක්. වියපත් බව මගේ දුරකඩ ළඟ කුටියට එන්නට ඉල්ලනවද තව අවසන් නැහැ කළ යුතු වැඩ මට ඉඩදී මග හැර යනවද සතුටුයි ආමග දෙස බැලු විට මිහිරි කලකීදේ දුටු විට හිතමු මොනයි තව කළ යුතු අග වියපත් බව ඇයි මේ හදිසිය දන්නෙමි මේ ජීවිතයේ ඉම යායුතුයේ ගමනද කරනිම එනමුත් මෙය නොමවේ නිසි කල මා පවසන්නේ වියපත් මට බිරිඳට දරුමුණුබුරු කැලතට දුන්නත් සෙනෙහස නෑ එය නිම ඉරහඳ තරු සහසක් දැක දැක මතකය මිතුරෙකු වී තනියට අප ආවේ කොහි සිට මෙලොවට යලි යන්නේ මෙතැනින් කොයිබට නොදනිමු අප දන්නේ හැම විට ජීවත් වන බව මේ මොහොතට වියපත් බව මගේ දොරකඩ ළඟ කුටියට එන්නට ඉල්ලනවද තව අවසන් නැහැ කළ යුතු වැඩ මට ඉඩදී මග හැර යන බද උදේනි අපට නොදැනුවත්වම කාලය පිඹා ගිහිල්ලා අපි සක්මන් මළුවේ කෙළවරටම ඇවිල්ලා මට අහන්න බැරි වුණා ඔබෙන් කැනඩාවේ ඔබ ගෙවන ජීවිතය ගැන කෙටියෙන්. මම සුනිමල් මගේ දරු දෙන්නයි බිරිඳත් එක්ක සහ මගේ විශ්වවිද්‍යාල සහෘදයෝ සහ අනෙකුත් විශ්වවිද්‍යාවල නැත්තම් කැනඩාවේ සහෘදයොත් එක්ක මේ ජීවත් වෙන සාමකාමීවද ඒකම මගේ ශාස්ත්‍රීය කටයුතු වලට මම තවදුරටත් මගේ පර්යේෂණ කටයුතු වලට නිරත වෙනවා. ඇත්තටම ඉතින් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම රැකියාවක් කරවවද නැද්ද කියලා. විශ්‍රාම දිවිය දිගටම ගෙනියනවද නැත්නම් මෙච්චර කල් කරපු රැකියාව වගේ රැකියාවක් කරනවද කියලා. මම මේ බුදුගෝටිකේ අද ඉන්නවා. මම ඒ ගැන සම්බන්ධව තාම තීරණය කරලා නැහැ. ළමයි ගැන කතා කරොත් මට දුවයි සහ පුතා ඉන්නවා. පුතා ඇත්තටම මේ දවස්වල රැකියාවක් කරන්නේ නැහැ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක.
එයා ඇත්තටම මේ එයාත් සංගීතයට බර එක්කෙනෙක්. එයා YouTube එකේ එයාගේ සින්දු එයාගේ ගීත ප්‍රචාරය කරලා තියෙනවා. ඒක PDMA කියලා බ්‍රෑන්ඩ් එකෙන් තමයි යන්නේ. දුව යෝක් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අමාර කරලා දැන් ගණකාධිකරණයේ වරයක් විදිහට ENY ආයතනයේ සේවය කරනවා. සතුටුයි ඒ ගැන අහනකොට උදේනි. දැන් අපේ කාලය අනුව බැලුවාම අපිට හැරෙන්න වෙනවා අවසාන ගීතයට. මේ ගීතේ මං හිතන්නේ මේ මෑත අතීතයේ විශාල මේ කඩයිමක් සනිටුහන් කරපු ගීතයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසාමයි මේ ගීතය ගැන මම බොහොම සුවිශේෂත්වයක් දක්වන්නේ. ඔබ කිව්වත් මේ ගීතය ගැන ඔබේ වචන පෙළ? සුනිමල් ඇත්තටම මේ මම තෝරාගත්ත ගීත පහෙන් මගේ හදවතට ඉතාමත් කම්පනයක් ඇති කරපු ගීතය තමයි මේ ගීතය සුනිමල්. මම ඒකට හේතුව කියනවා නම් මට මේක මගේම පෞද්ගලික අත්දැකීමක් බවට පරිවර්තනය වුණා මගේ පියාගේ මරණයත් සම්බන්ධයෙන්. මගේ පියාගේ මරණයත් එක්ක පියාගේ දේහය අරන් යන විදිහ මගේ අතීතයට මගේ මනස යොමු වුණා මේ සින්දුව අහනකොට. මම ඉස්සලා කිව්වා වගේ පියා අපේ අධ්‍යාපනයේට කෙලින්ම සම්බන්ධ වුණ නැති වුණාට විශාල නිහඬ සේවයක් අපේ ජීවිත වෙනුවෙන් කරා. ඇත්තටම කියනවා නම් මවට වැඩි ලොකු ගෞරවයක් පියාට තියෙනවා. මොකද හේතුව පියා අපිත් එක්ක කෙලින්ම සම්බන්ධ වුණ නැති වුණාට අනිත් හැම පියවරෙක් වගේම මට මේ ගීතයත් එක්ක හැමදාම මට ඒ සිද්ධීන් මතක් වෙනවා. දැන් මේකෙදි මට කියන්න තියෙන්නේ මේ සින්දුවේ පද පෙළ කීපයක් තියෙනවා මට කියන්න. දෙවනි පේළියේ තියෙන හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත්තුතේ. මේ පියා ඇත්තටම සුනිමල් කවදාවත් තමන්ගේ බර ළමයින්ට දීපු නැති පියෙක්. ඒකම සෑහෙන වගකීමක් කරට ගත්ත පියෙක්. එතකොට මේ ගීත රචනය කරපු ඉරේෂා හේමමාලි මේ කෙටි පද කීපයකින් සෑහෙන සාකච්ඡාවක් කරන මේ පියා සම්බන්ධයෙන් සහ ඔහුගේ කාර්යභාරය සම්බන්ධයෙන්. එතකොට අන්තිම පේළිය තමයි ඉතින් යන්නම් සුබාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බේත් තුන්දු අරන් ඵලයන් අම්මගේ. එතකොට දැන් එයාට දැන් කරන්න බැරි ඉස්සරහට කරන්න බැරි කාර්යභාරය වලකීම එයා පුතාට බාර කරන අවස්ථාව. ඉතින් ඇත්තටම ගත්තාම මේ රචනා මේ පද රචනය කරපු විරේෂා හේවමාලි මම එයාගේ කතාවත් ඇහුවා. ඇත්තටම මේ මියගිය පුද්ගලයෙක්ගේ පැත්තට ගිහිල්ලා තමයි මේ රචනාව ලියන්නේ. කවදාවත් සාමාන්‍ය මම පළවෙනි සැරේ තමයි දැක්කේ එයාගේ මනසට එබිලා බලලා. ඒක අලුත්ම පරිශ්‍රාත්මක වගේ පරිශ්‍රාත්මක කරපු නිබන්ධනයක් වගේ මට තේරෙන්නේ ඇත්තටම. මේක මට විතරක් නෙවෙයි සුනිමල් මුළු ඔක්කොටම මේ අත්දැකීම තියෙන අයට හදවතට දැනෙන සින්දුවක් කියලා තමයි මට හිතෙන්නේ සුනිමල් ඇත්තටම. උදේනි මටත් තිබෙනවා පුංචි දෙයක් ඔබේ කතාවට එකතු කරන්නට. මේක තවත් සුවිශේෂත්වයක් සිදු වෙනවා මේ. මොකද මේ ගීතය ඔබ මේ වැඩසටහනට තෝරාගෙන තිබෙන බව දැනගෙන ඉරේෂා හේමමාලි මේ ගේය පද රචිකාවිය අදාළියම මට දුරකථනයෙන් කතා කළා. මං ඉතාම සතුටු වෙනවා අය මේ තරම් දුරට සංවේදී වෙනවද මේ කලාවට. නැතිනම් එයත් ලේඛිකාවක් ජනප්‍රිය කිවිඳියක්. ඇය විශේෂයෙන් සඳහන් කළා එක දෙයක්. ඇය මේ ගේය පද රචනය ඇගේ කවි පොතෙන් අරගෙන මෙය දෙන්නට ඕනේ මොන ගායකයටද කියන එක ගැන හුඟක් හිතුවා කියලා. මේ රවි රොයිස්ට කියන මේ වර්තමාන පරපුරේ ජනප්‍රිය නැත්තම් සිහිනතරු මාවතේ ආපු ගායකයෙක් ඔහුගේ දක්ෂකම් දැකලා ඒ දක්ෂකම් පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරලා ඔහු ගැන හැදෑරීමක් කරලා තමයි ඔහුට මේ ගීතේ බාර දීලා තියෙන්නේ. මොකද මේ ගීතයෙන් කියවෙන පණිවිඩය ඊට කලින් පරම්පරාවේ අපේ ජනප්‍රිය අපි කැමති වෙනත් ගායකයෙකු ලවා ගායනා කෙරෙව්වා නම් මේ තරම්ම මේ පණිවිඩය මේ තරුණ පරපුර අතරට නැත්නම් මේ අලුත් පරපුරට මේ ගීතය සමහර විට මේ තරම් දුරට සම්ප්‍රේෂණය වෙන එකක් නැහැ කියලා ඇය විශ්වාස කළා. මම හිතන්නේ මගේ පෞද්ගලික මතයත් ඒකමයි.
ඒ නිසාම විය යුතුයි මම හිතන්නේ අර සාදර බණ්ඩාරගේ ඔඩියෝ ගීතයෙන් පසුව මම හිතන්නේ ඒ වගේ නැවත විශේෂ සනිටුහනක් මේ මෑත කාලේ අපේ ගීත සාහිත්‍යයට එකතු වුණ සුවිශේෂී අවස්ථාවක් වෙනවා මේ ගීතයට සංගීතය ඒ කියන්නේ තනුව සහ සංගීතය සකස් කරලා තිබෙන්නේ රවි රොයිස්ටමයි අපි ඕම් දෙදෙනාවම බොහොම ආදරෙන් මේ මොහොතේ සිහිපත් කරනවා සවන ගුවන්විදුලිය වෙනුවෙන් අපි ගීතය අහන්නට සූදානම් වෙනවා ඒ අතර වාරේ මට සිදු වෙනවා අද සක්මන් මළුවට නැවතීමේ තැතක් තබන්නට අද සක්මන් මළුවට සවන ගුවන්විදුලියේ විශේෂ ආරාධනයෙන් සැපෙමින් සිටියේ මෙතෙක් මා සමග ආචාර්ය උදේනි අලවත්තගේ ඔහු අප සමගම ටොරන්ටෝවේ ජීවත් වෙන සහෝදරයෙක්. ඉතින් උදේනි ඔබේ සියලු කටයුතු තවමක් ඔබ හිතනවා කියවන්නේ මොකද කරන්නේ මෙතනින් එහාට කියලා පැහැදිලි චිත්‍රයක් මවාගෙන ඒ අනුව කටයුතු කරලා ඔබේ ජීවිතය තව තවත් සාර්ථක කරගන්නවා කියලා අපි විශ්වාස කරනවා. අපේ ප්‍රාර්ථනාව ඒකයි. අද සක්මන් මළුවට පැමිණීම පිළිබඳව වැඩසටහන ඉදිරිපත් කළ මම සුනිමල් බාලසූරියත් ඒ වගේම නිෂ්පාදනය කරන සවන නියමු වසන්ත ලංකා තිලකේමු අපි දෙදෙනාම ඔබට හිත සිතින් සුබ පතනවා. මම ස්තුතියි. අපි ගීතය අහමින් සමුගනිමු අදට සක්මන් මළුවේ. සොබා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගුම්මනේ යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ. ආදරණීය මිතුරෙනි ඔබ හැම දිනෙකටමත් ලබන්නා වූ සතිය සුවදායක නිදුක් නිරෝගී සතියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ පාමුල සොහොන හුරුනේ දන්නවාමං මයි පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුරක
පිළිගන්නන් හෙට උදේ සෝබාදහමට අවනතයිමං ඉතින් යන්නං ගොම්මනේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් පලයන් අම්මගේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් පලයන් සවන සක්මන් මළුව මතකයේ දිගේ සිත කියවෙන හෝරාව කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන්විදුලියේ වැඩක්